අපි මේ විදර්ශනාව නිවැරදි ලෙස කරගන්න කියලා. විදර්ශනාව කිය විදර්ශනා කරන අයට හොර කරන්න බෑ. බොරු කරන්න බෑ. අර වෙන භාවනා බොරු කරන්න පුළුවන් නේද? සුවපත් වෙච්චා කියලා තොට එන ගහපි කියලා දැක්ලේ කියනවා නේද? හැබැයි මේකදී අරුන් ඇර අනිත් අය සුවපත් වෙච්චා කියන්න පුළුවන්. මොකද දාන්නේ නැහැ නේ ඇතුලේනේ. හැබැයි මේක එහෙම බෑ. මොකද මේක විදර්ශනාව හරියට කරනවා නම් අනිවාර්යෙන්ම මාර්ගඵලයටපත් වෙන්න ඕනේ. ඉතින් මාර්ගඵලයටපත් වෙන්නා කියන්නේ ඇතුලේ ප්‍රශ්නයක්. හොර වැඩක් වෙනවා ඇතුලේ. දාන්නෙම නැතුව. ඒක නිසා සමුට මේ සිත ඉක්මවා යන්න බෑ. සිත ඉක්මවා යන්න බැරි ඇතුලේ පොඩි ප්‍රශ්නයක් තියෙන නිසා. ඇත්තටම නිවන් දකින්නවා කියලා කියන්නේ පාරිශුද්ධ භාවයටපත් වුණා කියන එකයි. පාරිශුද්ධ වුණා, විශාරද බවටපත් වුණා, ප්‍රඥාවන්තයෙක් වුණා. සියල්ල සිත අතහැරියා. සිතේ සිතුවිලි අතහැරිය නෙමෙයි සිත අතහැරියා. සිතෙන් මිදුණා. ඒක තමයි නිවන් දකින්නවා කියලා කියන්නේ. එතකොට ඒක බාහිරින් පේන්නේ නැහැ. සිත අතහැරිය කියනවා බාහිරින් පේන්නේ නැහැ සිත අතහැරියද කියලා. ඒගේ ක්‍රියාකාරකම් වලින් පේනවා. හැබැයි ඒක ප්‍රඥාවන්තයෙකුට හැර වෙන කෙනෙකුට ඒක හොයන්න බෑ. වෙන කෙනෙකුට ඒක පේන්නේ නිකන් මේ විකාරයක් වගේ අප්‍රාංශයක් වගේ. මේ මොකද්ද මේ? එහෙම පේනව නම් කාමරි ඉඳාගෙන එයා යම් තැනකට ආපු කෙනෙක්. හැබැයි පිස්සුනේ නෙයි. තමන්ට වඩා අමුතුණා කරන කතාව තමුන්ට වඩා පිස්සුනේ ඔක්කොම මාඳුරු කිව්වේ පුතාගෙන ඔක්කොම පිස්සෝ කියලානේ. දැන් හිතන් හිටියට පිස්සු නෑ කියලා ඔයගොල්ලෝනේ. ඔයගොල්ලෝ හිතන්නේ අර පිස්සන් කොටුවේ ඉන්න අයට පිස්සු කියලානේ. පිස්සන් කොටුවේ ඉන්න අයට පිස්සු නෑ. ඒගොල්ලන්ට තියෙන යම් ශාරීරික ආබාධයක්. ඒ කියන්නේ මේ ක්‍රියාවලියේ යම් වෙනසක් වෙලා ඒ නැතුව ඔයගොල්ලෝ පුතාගෙන ස්වභාවයේ තියලා තියෙන පිස්සුව තමයි බුදුවරු කියන පිස්සුව. එතකොට ඒ පිස්සුව තුල ලෝභ දේශ මොහය තුල අවිද්‍යාවෙන් වන්න මාන්නේ පිස්සුවක්. ඊර්ෂ්‍යාව පිස්සුවක්. එකට එක කරන ගතිය පිස්සුවක්. එතකොට අනුන්ගේ දෙයටත් වංචනික ලෙස අනුන්ගේ දේවල් කඩා ගන්න හිතනවා නම් පිස්සුවක්. උම්මත්තකයි. එතකොට අනුන්ගේ දේවල් වලට ඊර්ෂ්‍යා කරන එක පිස්සුවක්. ඕවා පිස්සුවක්. ඉතින් හොර රහස කරත් පේන්න කරත් හොර රහස කරනකොට පේන්න එලිපිටම ඊට පස්සේ එළියට බහිනෝ හොරෙන් කරන්න බෑ ඒක එලිපිට එළියට බහිනෝ කොයි මොහොතක හරි ඒදාට අවු දුක එතකොට ඔය සියලු දේවල් වලින්ම නිදහස් වීම තමයි නිවන් දකින්නවා කියලා කියන්නේ හිතන්නේ මේ බාහිරෙන් මේ යම් දෙයක් මේ වෙලා එහෙම එකක් කියලා මේ අනිත් එක තමයි ඒ උත්තරීතර තත්වයටපත් වුණු අය අනිත් අයත් එක්ක බලද්දී ඒගොල්ලන් වෙනස් ගොඩක් නමුත් ඒගොල්ලෝ බාහිරව වෙනස් නෑ ආධ්‍යාත්මිකව විතරයි වෙනස් වෙලා ඉන්නේ ඒගොල්ලෝ බාහිරව තමුන්ට මේ තමුන්ගේ බාහිර දේවල් එක්ක ගනුදෙනු කරනවා මොකද මේ කය විඳිර යනකම් ඒගොල්ලන්ට ඉන්න වෙන නිසා මේ ඉන්න තලයේ තුල ඒගොල්ලන්ට යම් දේවල් කරන්න වෙනවා ඒවා ඒවත් එක ගනුදෙනු කරන්න වෙනවා. ඉතින් ඒවත් හොඳට මතක තියාගන්න ඕගොල්ලෝ ඒගොල්ලත් එක්ක සම වෙන්න යන්න එපා. ඒගොල්ලන්ගෙන් වැඩ ගන්න එපා. ඒගොල්ලෝ දැන් අපි භද්‍රව ගත්තොත් එයා මේ තමුන්ගේ ආධ්‍යාත්මික අතින් ගොඩාක් ඉහළ ගියපු කෙනෙක්. එයා ආධ්‍යාත්මික නමුත් එයා ඒ බව කවදාවත් පෙන්නන්නේ නැහැ. ඒ ඕගොල්ලෝ එහෙම නිසා පව පුරව ගන්න එපා. අනවශ්‍ය විදියට අර පෘථග්ජන භාවය තුලින් එයා දිහා බලන්න ගිහිල්ලා එයාගෙන් යම් දේවල් කරව ගන්න ගිහිල්ලා නිකන් පව පුරව ගන්න එපා. මොකද හරි භයානකයි. නමුත් එයා කියන්නේ ඒක ඒ තමුන් දරගන්න ඕන. තමුන්ලත් අඳ බාලයෝ නෙමෙයි නේ. ඒකට ධර්මය අනායනේ. තනි මොකද්ද මේ කියලා හොයන බලන අයනේ විදර්ශනාවට යන අයනේ. එතකොට ඒ තුල ඒ වගේ උතුම් අයව පරිස්සමෙන් ආශ්‍රය කරන්න.
මොකද ඒගොල්ලෝ කාටවත් කරදරයක් නැහැ. ඒගොල්ලෝ හැම වෙලාවෙම මේ උදාහම දෙන්න බලනවා. අනිත් අයගේ අයටත් ඒ තමන් ලැබපු ආධ්‍යාත්මික සුවය ලබා ගන්න පුළුවන්ද කියලා උදව් කරන්නයි ආයෙක කරන්නේ. ඒක ප්‍රඥාවන්තයා තේරුම් කරගෙන ඒක ගන්නවා. ඉතින් මෝඩයා ඒකට ෆයින් ගහලා යනවා. ඒක කරන්න දෙයක් නැහැ. තමන් මේ මෝඩ තත්ත්වයට නොවැටි ඉන්න. ඒක තමන් මෝඩයෙක් වෙනවද නැද්ද කියන එක සමුන් තේරුම් ගන්න ඕන දෙයක්. කවුරුත් එහෙම තමයි මේ සංසාරේ ගැලවිලා යන විදිය. එතකොට සංසාරේ යන විදියක් තියෙනවා, ගැලවිලා යන විදියක් තියෙනවා. ඒකට මේ දෙකම මේ මනුස්ස තලයේ තුල තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඒකේ ආශ්චර්යය තමයි අද වෙනකොට ගැලවිලා යන බොහොම අතලොස්සක පිරිසකුත් ඉන්නවා, බහුතරයක් ඉන්නවා යන. ඉතින් මේ බහුතරයට වැටෙන්නේ නැතුව අර සුළුතරයට වැටිලා ඒ උතුම් අවස්ථාව ලබා ගන්න කියන එක තමයි කියන්නේ. මොකද අපි සංසාරේ තියෙන භයානකකම හැම වෙලාවෙම දැන් අපි දකින්න නිසා, ප්‍රඥාවෙන් දකින්න නිසා අපිට හැම වෙලාවෙම හිතෙනවා මේ මිනිස්සු මේක ගලව ගන්න නම් මේ මිනිස්සුන්ට මේක කියලා දෙන්න ඕන, නැතු මේගොල්ලෝ දන්නේ නැති නිසා මේ දේවල් කෙරෙන්නේ. ඒ අන්න ඒක මහා කරුණාව, වෙන දෙයක් නෙමෙයි. ඕක තමයි මහා කරුණාව කියලා කියන්නේ. ඒක නිකා කරුණාවක් නෙමෙයි. මහා කියන වචනේම දැම්මේ ඇයි? ඒ තුල ලෝභය නැහැ, ද්වේෂය නැහැ, මෝහය නැහැ, මමත්වය නැහැ, මොකුත් නැහැ. ඒක නිසා ඒක මහා කරුණාව. ප්‍රඥාව මහා ප්‍රඥාව වෙන්නේ ඇයි බුදුහාමරගේ? ඒක තුල සත්ව පුද්ගල ස්වභාවයක් නැති නිසා. බලාපොරොත්තුවක් අපේක්ෂාවක් නැති නිසා. කාටවත් රිදවීමක් නැති නිසා. කාගෙන්වත් යමක් බලාපොරොත්තු නොවන නිසා. ඒක නිසා ඒවට මහා කියලා කියන්නේ. මහා ප්‍රඥාව, මහා කරුණාව ඒව කියන්නේ ඒක නිසා. ඒකට මේ උත්තරීතර ආධ්‍යාත්මික ස්වභාවයට පත්වෙච්ච හැම කෙනෙක්ම මේ පරම සත්‍ය එළියට දාන්න උත්සාහ කරනවා. ඒ මොකද අනිත් අයටත් දෙන්න. මොකද ඒ අය මේක දාන්න නැති නිසා බොහෝ අකුසල් කරගෙන සසරේ යනවා නිර්පරාදී. ගැලවිලා යන්න පුළුවන්කම තියෙද්දි. මොකද මේක ගෞතම බුද්ධ ශාසනයේ මේක රහතුන් බිහිවෙන ශාසනයක්. හැමදාටමත් ඒක වුණා. අපි දන්නේ නැති වුණාට දැන් අපි දන්නේ අතලොස්සයි. අපි වුණ නිසා අපි දන්නවා. නැත්නම් ඉස්සරත් වෙලා තියෙන ඔය උනට අපි දන්නේ නැහැ. මොකද ඒ අයට උඩට එන්න දෙන්නේවත් නැහැ. කට අරින්නවත් දෙන්නේ නැහැ. කට අරි තැනම ඒක වහන්න හදනවනේ. ඉතින් ඒක ඒ උනාට එහෙම වෙන්නේ ඒ අය කියනවා ඒ දෙයින් තාමත්ම සුළුතර ප්‍රඥාවන්ත කොටසක් ඒක ගන්නවා. අරගෙන ඒගොල්ලත් නිදහස් වෙලා යනවා. ඒක නිසා සසරෙන් ගැලවිලා යන අය තාමත්ම අල්ප ටිකයි තාමත්ම දුර්ලභයි. හැබැයි ඒගොල්ලෝ ඉතින් ඒක කරගෙන තවත් ඒක සකස් කරගෙන ආපු අයට උදව් කරලා ඒගොල්ලෝ නිසල්මනේම සසරෙන් සදාටම නැති වෙලා යනවා. ඉතින් ඒගොල්ලන්ට නිවන් සැප බෝඩ් ඕනේ නැහැ. නිවන් සැප බෝඩ් ඕඩ අන්න සසරේ යන අයට. හැබැයි ඉතින් බෝඩ් එකෙන් ඇති වැඩකුත් නැහැ. බෝඩ් එක ගැහුවයි කියලා නිවන් දකින්නේ නැහැ. බෝඩ් එක ගැහුවයි කියලා ඉන්න අයගේ ලොකු කමක් පෙන්වීමකුත් නැහැ. ඉතින් අපි නම් දකින්නේ නිවන් සැප ලැබේවා බෝඩ් එක ගහපු හැමතැනකම මෝඩය තමයි ඉන්නේ. දැන් ඉතින් ගැටෙන්න ඕනේ නැහැ ඒවට. මොකද නිවන් සැප ලැබේවා බෝඩ් එක මොකද්ද? මොකක්ද ඒක? දැන් විදර්ශනාව තුල අරගෙන බලනකොට මොකද්ද? සිතුවිල්ල. සිතෙන් ඇති කරපු සිත තුල ගොඩ නැගුණු එළියට දැම්ම සිතුවිලි ගොඩක් විතරයි එතන තියෙන්නේ. වෙන මොකුත්ම නැහැ එතන. කිසිම දෙයක් නැහැ. හැබැයි ඒක ප්‍රඥාවෙන් දරුවම විතරමයි පේන්නේ. අඥානයට එතන ගොඩාක් දේවල් තියෙනවා. එයාට එතන නිවනක් තියෙනවා. දරුණු එක්කෙනාට නිවන් සැපෙත් එතන තියෙනවා. එයාට ඔක්කොම තියෙනවා. එයාට මරුණ එක්කෙනාට ඒව ලැබුණා කියන එකකුත් තියෙනවා. ඒ වගේ අන්න ඒ වගේ තමයි මේ ආත්ම දෘෂ්ටිය ගොඩ නැගින්නේ. මේ මිත්‍යා දෘෂ්ටි වලට වැටෙන්නේ ඒවයි. දේව දැන් බැසගෙන තියෙන්නේ. නමුත් කොහොම බැසගෙන හිටියත් කොයිතරම් බහුතරයක් ඒ දේ කරත් ඒවායින් කිසිවක් ලැබෙන්නේ නැහැ. ඒක නෑම.
ඒක අපි දැනගත්තත් නොදැනගත්තත් ලැබෙන්නේ නැහැ. ඒක තමයි ඒකේ ස්වභාවය. මොකද මේ සිතේ ස්වභාවය අඳුනාගෙන මේ සිත අවබෝධ කරගත්ත සැනින් මේ උපත මරණයෙන් සදහටම නිදහස්. ඉතින් උපත මරණයෙන් සදහටම නිදහස් වීම නිවන මිසක් මල කඳකට නිවන් සැප ලැබේවා කියලා ගැහුවට කවදාවත් ඒක ලැබෙන්නේ නැහැ. ලැබෙන්න විදියක් නැහැ නේද? හොඳට නුවණින් විමසලා බලන්න. හැබැයි ඉතින් ඔය මේ මිත්‍යා දෘෂ්ටි ගොඩේ ඉඳගෙන නම් ආත්ම දෘෂ්ටියක් ඇති වෙනවා හිතේ. ඒවට කිව්වා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලාබ්බත පරාමාස. මොන බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ. මේවා තියෙනකන් ඕවත් තියෙනවා. ඉතින් මේවා කැඩුණු ආධ්‍යාත්මයේ ගුණ වගාව දියුණු කරපු කෙනෙකුට විතරයි මේ තුන නැති කෙනෙකුට විතරයි අරක සැබෑ යථාර්ථය තේරෙන්නේ. බෝඩ් එකේ මොකුත් නෑ මේක සිතුවිල්ලක් පමණයි අකුරු ගොඩක් පමණයි සායම් ගොඩක් පමණයි කියලා තේරෙන්නේ ආධ්‍යාත්මය දියුණු කර කෙනෙකුට විතරයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලාබ්බත පරාමාස කැඩු කෙනෙකුට විතරයි මේ බෝඩ් එකේ තියෙන අර්ථ ශූන්‍ය බව පේන්නේ. එතකොට ඒ දෘෂ්ටි වල ඉන්න කෙනාට එතන ඒ බෝඩ් එක අර්ථ ශූන්‍ය නෑ. යාට ඒක තුල ගොඩාක් දේවල් තියෙනවා. එයා හිතන විදිය හැම දෙයක්ම ඒකේ තියෙනවා. එතකොට ඕගොල්ලෝ දැන් මල කඳක් වෙන්න ඉස්සෙල්ලා ඔය මල කඳෙන් වැඩ ගන්න ඕනේ. මොකද්ද ගන්න ඕන වැඩේ? නැවත මල කඳක් වෙන්න තියෙන අවස්ථාව නැති කර ගන්න ඕනේ. ඉතින් නැවත මල කඳක් මල ගමක් ඇති නොවන තැනට වැඩ කර ගන්න නම් මේක මල කඳක් වෙන්න ඉස්සෙල්ලා ජීවත් වෙලා ඉඳෙද්දි ඒක කරගන්න ඕනේ. තේරුණාද? එතකොට ඒකට අවස්ථාව ලැබුණු පළවෙනිම අවස්ථාවේදී මේකෙන් ප්‍රයෝජනෙ ගන්න ඕනේ. තමුන්ට අහන්න ලැබුණු මොහොතේම ඒ සඳහා ක්‍රියාශීලී වෙන්න ඕනේ. අමාරු දෙයක් නෙමෙයිනේ. ඕගොල්ලෝ කැමති කවුරු හරි බලයෙන් හරි මේ කැමැත්තෙන් හරි ගෙනල්ලා දෙන නිවනකටද නැත්නම් තමන්ගේ ආධ්‍යාත්මය තුලින්ම ලබා ගන්නා නිවනකට? ඕ ඉතින් අරක ලැබෙන්නේ නැහැ නේද? කොයිතරම් මේ බලාපොරොත්තුෙන් හිටියත් ප්‍රාර්ථනා කරත් ලැබෙන්නේ නැහැ නේද? එහෙනම් අන්න දැන් කරන්න වැඩක් තියෙනවා. තමුන්ගේ ආධ්‍යාත්මය මොකක් කරන්න ඕනද? මොකද කරන්න ඕන ආධ්‍යාත්මය? ආධ්‍යාත්මය කියන්නේ මොකද්ද? මෙන්න මේ බඹයක් පමණ වූ ශරීරයේ තුල ක්‍රියාත්මක වෙන මොකක්ද? සිත නැමැති ශක්ති ස්වභාවය නේද? සිතක් කියලා දෙයක් භෞතිකව නැහැ. ශක්ති ස්වභාවයෙන් තියෙන එක. ඒක හැම වෙලාවෙම අරමුණු එන්න ඕන ක්‍රියාත්මක වෙන්න. ඒ අරමුණු ගන්න දොරටු තමයි මේ පහ ඇස කන නාසය දිව සම කියන්නේ. මේ පහෙන් ගන්න අරමුණු තුලින් ගොඩනගෙන දෙයක් තමයි චිත්ත ශක්තිය කියලා කියන්නේ. ඒක දැන් ගොඩ නැගෙන්නේ අවිද්‍යාවයි තණ්හාවයි තුල සසරේ යන පැත්තට. එතකොට අපි කරන්න ඕන දේ තමයි සසරේ යන පැත්තට සකස් වෙන මේ අවිද්‍යාවයි තණ්හාවෙනුයි ගොඩ නගන මේ චිත්ත ශක්තිය නැති කරලා දාන්න. ඒක නැති කරලා දැම්මොත් තමයි අපිට නිවන් සප ලැබෙන්නේ. ඒක නැති කරන ක්‍රමය තමයි කියලා දුන්නේ බුදුරජාණන්. ඒක නැති කරන්න නම් තමුන්ගේ ඒ චිත්ත ශක්තිය නැති කරන්න චිත්ත ශක්තිය ගැන අවබෝධයක් ලබා ගන්න. කොහොමද ඒක ගොඩ නැගෙන්නේ කියලා තමුන් තේරුම් ගන්න ඕන අවබෝධ කර ගන්න ඕන. එතකොට මේ චිත්ත ශක්තිය ගොඩ නැගෙන විදිය දැක්කේ නැත්නම් මේක නවත්තන්න බෑ. මොකද මේවා ශක්තියින් නිසා. මේවා භෞතික නෑ ශක්තිය. එතකොට ඒ ශක්ති ගොඩක් අවබෝධ කරගන්න නම් තමුන්ට හොඳ ප්‍රඥාවක් වශයෙන්ම තමුන්ට හොඳ වීර්යයක් තියෙන්න. නිකන් කරන්න බෑ. මොකද ශක්ති ගොඩක් එක්ක හැප්පෙන්න සුදුසු ශක්තියක් ඇතුලේ උපද්ද ගන්න එපා. නේද? අත දාලා නවත්තන්න බෑනේ.
එතකොට ඒ ශක්ති ස්වභාවයත් ඇතුළෙම තියෙනවා. එතකොට චිත්ත ශක්තිය කියන එක හැම වෙලාවෙම ගොඩනගන්නේ අකුසලයට බලන. ඒ කියන්නේ සසරට යන්න ඕන විදිහට තමයි චිත්ත ශක්තිය ගොඩනගන්නේ. චිත්ත ශක්තිය කියලා කියන්නේ සිතක් තුලින් ගොඩනගන ශක්තිය නේද? ඒකට අපි කර්ම ශක්තිය කියලා කියනවා. ඒතර ඒකෙන් තමයි මේ සසර ගමනක් නිර්මාණය වෙන්නේ. එතකොට ඒකේ ඒ චිත්ත ශක්තිය හීන කරන්න නම් ඒක ඒ ශක්තියට උදව් කරන විදිහට සිත සකස් වෙන ස්වභාවය නැති කරන්න. එතකොට ඒක නැති කරන්න නම් බුදුහාමුදුරුවෝ කිව්වා මේ සකස් වෙන මේ පහ හරහා ගන්නා වූ අරමුණු තුල සිත සකස් වෙනකොට තණ්හාවෙන් අන්න ඒක උපාදානය කරන නිසායි චිත්ත ශක්තිය ගොඩනගන්නේ කියන්නේ. ඒකට තණ්හාවෙන් උපාදාන කරන එක නැවතුවොත් චිත්ත ශක්තිය ඒ අරමුණුත් එක්ක සිත ගොඩනගෙන එක ගොඩනගෙනවා. හැබැයි ඒක කර්ම ශක්තියක් වෙලා සසරේ යන්න තරම් ප්‍රබල වෙන්නේ නැහැ කිව්වා අර තණ්හාවයි අවිද්‍යාවයි කියන ස්වභාවය නැත්නම්. ඒකට තණ්හාව කියන ස්වභාවයට බැඳිලා යන ස්වභාවය. එහෙම නැත්නම් තණ්හාව කියන ස්වභාවය ක්‍රියාත්මක කරන්න උසිගන්නන සිතුවිලි ස්වභාවය තමයි අපි තේරුම් ගන්න ඕනේ. ඒතර තණ්හාව කියන්නේ මොකද්ද? ඒ තණ්හාව ක්‍රියාත්මක කරන්න උසිගන්නන ස්වභාවය මොකද්ද කියන එකත් අපි තේරුම් ගන්න ඕනේ. ඒක තමයි අර කිව්වේ ඔයගලන්ට දුක දැනෙනකොට දුක දකින්න කියලා කිව්වේ යන්නේ. ඇයි අන්න උසිගන්නනවා? දුකයි එළියට පැනපන්. එළියට පැනලා ප්‍රශ්න විසඳපන්. කියනවා නේද? අන්න එතන තමයි දැන් ඔයගලන්ට හරි දැනටම ඔයගලන්ව දැන් අරගෙන ඔයගලන්ගේ ඒ ප්‍රඥා ඇස ඒ ශක්තිය අර ශක්තියට ප්‍රබලව සටන් කරන්න පුළුවන් තවත් ඊට වඩා ශක්තිමත් එකක් ඔයගලන්ට දැන් මේ උපදල ගන්න හැටි තමයි කියලා දෙන්නේ. එතකොට ඒ චිත්ත ශක්තිය දැන් දුක කියන එක ශක්තියක් නේද? ඉන්න බෑනේ ඒකනේ දැතුණාම. ඒකට ඒක නැති කරගන්න ඒ ශක්තිය නැති කරගන්න එළියේ ශක්තිය හොයනවා නේද? ඒකට ඒක දැන් දැක්කනම් ඒ ශක්තිය එතනම නිරෝධ වෙන බව තමයි බුදුවරු හොයාගන්න අලුත්ම. ඒක කවුරුත් දන්නේ. ඒක බුදු ඇසකින් දකින දෙයක්. එතකොට තමුන්ගේ ඒ ගොඩනැගෙන චිත්ත ශක්තිය ක්‍රියාත්මක වෙන්න ඉඩ නොදී තමුන් ඒ මොහොතේම ඒක දකින්නකොට දුර්වල වෙනකොට කර්ම ශක්තිය ගොඩනැගීම ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා යනවා. අන්න භාවය සකස් වීම නැති කරනවා. ඒකට භාවය සකස් වෙන එක නැති වෙන්න උපතක් කරා යන එක ඒකේම නැති. ඒක ඕන උත්තර ඔය ටික තමයි අපිට කරන්න තියෙන වැඩි. ඒකට රූපයන එක නවත්තන්න බෑ. බලන්න බුදු ඇස යොමු වෙන තැන රූපයන එක නවත්තන්න බෑ. ඒ ආවොත් රූපයක් මේකට ස්පර්ශ වුණොත් සිත සකස් වෙනවා කියන එක නවත්තන්න බෑ. නවත්තන්න පුළුවන් තැන තමයි තණ්හාවෙන් ඒකට බැඳී යන්නේ. ඒක තමයි නවත්තන්න. ඒක නවත්තන එක තමයි ඔය විදර්ශනාව කියලා දුන්නේ. ඒකට ඒක තමයි කරන්නේ. ඒකට තමයි කිව්වේ සිහිය පිටුවා ගන්න. ඒ සිත සකස් වෙන හැම මොහොතකම දකින්නකොට ඒක නිරෝධ වෙන බවක් දකින්න. නිරෝධ වුණා මෙතන සුවයක් තියෙන බවක් දකින්න. එතකොට ඒ තුලින් කර්ම ඡය වෙලා යන බවක් දකින්න. කෙලෙස් නැති වෙලා යන බවක් දකින්න. කියන මේ පරිපූර්ණ අවබෝධයට පත් වෙනවා. එතකොට ඔයගලන්ට හොඳට තේරෙන්න ඕන මේ ලොකු වැඩ කොටසක් කරාම තමයි මේ උපත මරණයෙන් නිදහස් වෙන්න පුළුවන් කියන්නේ. විද්‍යාවයි කාල වෙන්නේ. දැක්කොත් මේක කරන්න නම් කැලේ යන්න ඕන, මේක කරන්න නම් අරක කරන්න ඕන, මේව කරන්න ඕන කියන එක නෙමෙයි. ඒව කිව්වේ නෑ. මේ දැන් අපි කරන්නේ වැරදුණු තැන තමයි මේ සිද්ධ වෙන වැඩේ දැක්කේ නෑ. ඒක නවත්තන්න නැහැ කියලා වෙන වැඩ කරන්නේ. ඉතින් වෙන වැඩ කරා කියලා ලෙඩේ හොඳ වෙන්නේ නැහැ නේද? වෙන වැඩ කරා කියලා ඉතින් වෙන වැඩ ලැබි. සසරේ යන වැඩ ලැබි. සසර නවත්තන්න නම් සසර යන වැඩ පිළිවෙලයි නවත්තන්න. සසරේ ගමන නවත්තන්න කියලා සසර යන වැඩ පිළිවෙල කරොත් වැඩක් වෙන්නේ නැහැ. උන් ඔතනයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ.
එතකොට කොයිතරම් දේවල් කරත් ඒවා සසරට යනවා මිසක් සසරට ඇදලා දානවා මිසක් තමුන්ගේ අර ඇතුළාන්තයේ ගමන නැවැත්වීමක් වෙන්නේ නැහැ. ඒකට ඇතුළාන්තයේ ගමන නවත්තන්න නම් අනිවාර්යයෙන්ම ඇතුලේ සිද්ධ වෙන ඒ ක්‍රියාවලිය කඩන්න. ඒ ක්‍රියාවලිය කඩන්න නම් රූප නොබල ඉන්න එකවත්, ශබ්ද අහන්න නැතුව ඉන්න එකවත්, ගන්ධ සුවඳ බලන්න නැති එකවත්, මේ පහෙන් ගන්න අරමුණු ප්‍රතික්ෂේප කරන එකවත් නෙමෙයි කරන්න ඕනේ. ඒ ගොඩ නැගෙන ස්වභාවය දැකීම තුළින් මධ්‍යස්ථ ස්වභාවයකට මේ හිතපත් වෙනවා. ඒක හරිය පුදුම දෙයක්. ඒක ඔයගොල්ලෝ තාම අත්විඳලා නැහැ. ඒක අත්විඳින්න උත්සාහ කරන්නේවත් නැහැ. ඒකයි තාම සසරේ. ඒක තමයි පරම සත්‍ය බුදුරු හොයාගන්න. සකස් වෙන සිතට බැඳී නොයා හිටියම මේක මෙතනම නිරෝධ වෙනවා කියන්නේ. එතකොට දැනෙන්නේ අනිත්‍ය වෙන ජීවිතේ කරන කියන්නේ දැන් අගේව මට මහා පාඩයක් දැක්කා. ඒකත් ඉතින් මම කරගෙන ඒක ආරගෙන. ආරගෙන කියන්නේ මම දැන් ආරගෙන කියන්නේ උදේ මේක අත්හැරින්න අනේ මේක අත්හරින්න දැන්. ඒකත් එක්ක මේක ඉතින් බැඳීම අත්හරින්න ඒක අනිත්‍ය මොකක්ද කරන්නේ කියන්නේ. ඔව් දැන් මේක ඒ සිත දකින්න ඕනේ. ඒ කියන්නේ දැන් ඕන අපි හිතමු දැන් ඇඳුමක් දැක්කා. දැන් ඇඳුමක් දැක්කම එතකොට ඔන්න දැන් සිත ක්‍රියාත්මක නැහැ. සහරහා දැන් ඇඳුම ගැන සම්පූර්ණ විස්තරයක් ආවා. ඊට පස්සේ අන්න දැන් මේ ඇඳුම ගන්න ඕන, ඒක ලස්සනයි, අයිති කර ගන්න ඕන කියලා තණ්හාවෙන් එනෝනේ. අන්න ඒක දකින්න ඕන. ඒක දැක්කම ඔයාට ඊළඟ ස්ටෙප් එක වෙයි එක්ක ගන්නවද නැද්ද? දෙකෙන් එකක් ඔයාට උත්තරයක් දෙයි වාගේ ඇතුළත්. සිත සකස් වුණු බව දැක්ක. දැන් අපිට වෙන්නේ ඇඳුම දැක්කම ලස්සනයි කියලා හිතෙනවා, ගන්නම හිතෙනවා, කවන්න ගන්නවා කියන එක දැක්කනා මෙන්න මේක පොළඹ වෙන හැටි මෙන්න මෙහෙමයි කියලා දැක්කනා මොකද මේ ඇඳුම ගන්න අයිතිකාරයෙක් ඇතුලේ නෑ ඇත්තට. ඒක අඳින්න කෙනෙක් ඇත්තටම නෑ. නමුත් මේ අවිද්‍යාවේ තණ්හාවෙන් පොළඹවනවා. ලස්සනයි ගනින් අඳින්න. ඒක හොඳයි හැඩයි. එතකොට තමයි ගන්නෙ. කිව්වොත් නේද ගන්නෙ. නැත්නම් ගන්න නෑ නේද? එපා කිව්වොත් යනෝනේ. හැබැයි ගැටිලා යනවා වැඩක් නෑ. එතකොට ඒක නිරෝධයද? ඒක එපා කිව්වා. එපා කියන එකවත් කරන්න කියන එකත් දෙකම අතාරින්න. දකින්නයි ඕනේ. සිත ක්‍රියාත්මක වෙන හැටි දකින්න එකක් මිසක් බාහිර රූප අතාරින එකක් නෙමෙයි නිවන කියන්නේ. එතකොට බාහිර රූප අතහැරෙන එක විදර්ශනාව තුළින් ඉබේම වෙන එක. ඒවා අතාරින්නේ පීඩාවකින් නෙමෙයි. ඒක වෙන්නේ ඉතින් අන්න අර සම්මාදිටියට පත් වුණාම. ඊට කලින් ඉතින් ඇඳුම් ගන්න ගිහිල්ලා මේ අපෝ ඉපා මේක නම් ගන්න වෙන්නේ නැහැ මේ නෑනේ ඔකුවනේ මෙහෙමයි කියලා මේ කියලා එහෙම ඝට්ටනයක් ඇති කරගන්න එකක් ගැන නෙමෙයි මේ කියන්නේ. දැක්කා ගන්න හිතුණා නම් ඒ හිත ක්‍රියාත්මක වුණ විදිය දකින්න කැමති නම් ඊට පස්සේ ඒක ගන්නවද නැද්ද කියලා අතුලාන්තයෙන් තීරණය කරන්න. දෙනව තීරණය පාවෙන්න එපා. ඇතුලෙන් දෙනවාමයි. දෙන තීරණය මධ්‍යස්ථ. මධ්‍යස්ථය කියන්නේ සත්පුද්ගල ස්වභාවයකින් තොරවයි ඒක. ඒක ඉතින් අත්විඳලා බලන්න. කරලා නැහැ නේද? දැන් බලන්න එපා. එතකොට ඒ කියන විදිහට ඉතින් අපිට මොකුත් කරන්න වෙන්නේ නැහැ නේද? ඒ කියන්නේ මේක අනිත්‍යද? අන්න හරි වැදගත් එකක් වැෑවි. බාහිර රූපේ අනිත්‍ය දකින්න කිව්වේ නෑ බුදුහාමුදුරුවෝ. ඔතන තමයි අපිට වරදුන ගන්න. බාහිර රූපේ අනිත්‍ය නිසා නෙමෙයි අපි ඒක අතෑරියේ. හරි. දේනා අපි අඳිනේවත් අනිත්‍යයි මේ. අදන් ඉන්න එකත් අනිත්‍යයි. ගන්න එකත් අනිත්‍යයි මේකත් අනිත්‍යයි. අනිත්‍ය කියලා කියන්නේ ඒවා ඉතින් දිරලා යන ඒවා. නමුත් ඉතින් අපේ අවශ්‍යතාවයට අපි අඳින්නේ බෑ. බාහිර රූපෙට නෙමෙයි අනිත්‍යයි කියන්නේ. සිත සකස් වීම. අන්න බලන්න සිත දැන් එහෙම කරාම දැන් ඒක ඕන්නේ කියලා හිතුණු දැන් කැමති කියලා හිතුණු සිත පොකට් එකේ සල්ලි නැහැ කිව්වම අනේ ඕන්නේ නැහැ. ඔයගේව කොච්චර තව තියනවාද කියලා අනිත් පැත්තට කරන්නටක් ගාලා මේ හිත. ඒ හිත සනසවන්න. දැන් මේව ගැන මේ
දැන් මේවා ගැන මෙහෙම කරලා දැන් හිතන්න එපා දැන් මොකද අපි නම් කරන්නේ නෑ අනිවා ගන්න ඕන නම් ගන්න හැබැයි ගත්තේ මම නෙමෙයි ගත්තේ හිත බලන්න කෙනෙක් නෑ ගත්තු හැබැයි ක්‍රියාවක් සිද්ධ වුණා ක්‍රියාව සිද්ධ වුණේ පෙළඹවීම තුලයි තණ්හාවෙන් උපාදානය වීම තුලයි ඒකත් සිතුවිලිම තමයි එතකොට බුදුහාඳුරෝ අවබෝධ කරගන්න කිව්වා අපිට කෙනෙක් නෑ ක්‍රියාවක් තියෙනවා හැබැයි ඒ ක්‍රියාව තුළින් අපිට කෙනෙක් මවලා දෙන්න මම ගන්න ඒ විදිහට මේක විදර්ශනා කරනවා කියලා කියනවා. ඒකට විදර්ශනාව කියන්නේ විශේෂයෙන් දකින්න. ඒ කියන්නේ විශේෂයෙන් දැක්කේ ඇඳුම නෙමෙයි විශේෂයෙන් දැක්කේ ක්‍රියාත්මක නැහැ. සිතේ ක්‍රියාකාරීත්වය විශේෂයෙන් නැහැ. ඇඳුම ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා බාහිර රූප අනිත්‍යයි අපෝ වැඩක් නැහැ මේව වැඩක් නැහැ නේ කිය බලෙන් බාහිර රූප වලට තියෙන කැමැත්ත නැති කරන්න යන්න එපා. ඒක වෙන්නේ නැහැ කවදාවත්. අසානිත්‍යයි කියලා කෝටි වාරයක් කිව්වත් නිවන් දකින්නේ නැහැ. හරි. ඒක අදාළ වුණේ මෙතන කැඩිලා යනවා. මෙතන යන්නේ වෙනමම කතාවක්. එළියෙන් අනිත්‍යයි කියවට ඇතුලෙන් ඒක නිත්‍යයි. වගේ අහන්න. හිත පිළිගන්නේ නැහැ. එතකොට මෙන්න මෙතන තමයි තමුන්ට තේරුම් ගන්න තියෙන තැන. එළියේ රූපවලට අනිත්‍යයි කියන්න ඕනේ නැහැ. දැන් විදර්ශනා තුල සපත්තු දෙකක් ගන්න ගියාම අපෝ අනිත්‍යයිනේ වැඩක් නැහැ මේක කියලා ඒක තමයි තියෙන හොඳම සපත් දෙක ගන්න. හැබැයි ඒක පුද්ගල ස්වභාවයකින් තොරව. ඒ කියන්නේ හිත ක්‍රියාත්මක වුණු බව දකින්න. එතකොට ඉතින් ඕනවට වැඩි සපත් මේවා ඉතින් සිද්ධ වෙන දේවල්. දැන් මේවා මම අත්දැකීම් මම ලබපු අත්දැකීම් මම කියන්නේ. ඉතින් ඔයගලන්ටත් ඒවා අත්දැකීම් උන දවසට තමයි ඔයගලන්ගේ ධර්මයේ ඔයගලන්ගේ ධර්මයේ බවට පත් වෙන්නේ. එතකම් මේක ඔයගලන්ගේ තුල තියෙන අධර්මයේ විදියට. ඇයි? අධර්මයේ වෙන්නේ තාම මම දැක්කේ නෑ මගේ තුල. හරිද කියලා. එහෙනම් ඔයත් ඒක ක්‍රියාත්මක කරලා බලන්න. ඒකනේ දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ බුදුහාමුදුර ප්‍රශ්න කරා සාරිපුත්ත මම මේ කියන දේ හරිද ඔයා මොකද කියන්නේ මේ ගැන කිව්වම එයා කොහොම කෙලින්ම බුදුහාමුදුර මට ඕක ගැන ඉතින් බලන්න ඕන විමසලා කිව්වේ නෑ බුදුහාමුදුර කිව්වනම් හරි ඉතින් ආයෙත් අහන්න ඕනේ නෑනේ කියලා කිව්වේ නෑ මම තාම මේ ගැන බලනවා කිව්වා මට ඒක තාම ඒ කියන්නේ එයා තාම ඇතුලේ ඒක ගැන විග්‍රහ කරලා බැලුවේ නෑ ඒතර බුදුහාමුදුර මොකද කිව්වේ හරියට හරි සාරිපුත්ත හරියට ඉතින් ඒකම මම කියන්නේ මම කියන දේ සම්ම පිළිගන්න එපා. මේක ඔයා කරලා බලන්න. කරලා බැලුවම ඔයාට තේරෙනවා නම් ආයිත් ඉන්න ධර්මයේ ඔයාගේ උනා. ඒ මොහොතේම ධර්මයේ ඔයාගේ උනා. එතකම් මේක අදහන්න. මම කියන දේ අදහන්න. ආයන්නක් දාලා තමයි ඕලු මේක දැනට තියෙන්නේ. මොකද මේ හරහා ආපු එකක් නේ. කන හරහා තාම ඔයගලන් ඒක ඇතුළාන්තයෙන් දකින්න උත්සාහ කරේ නැහැ. ඒකට අතුලාන්තයෙන් උත්සාහ කර මොහොතේ පටන් ඒකට ප්‍රතිඵල ලැබුණා නම් අන්න ඒ මොහොත තමයි ධර්මය. ඒකට තමයි ඔයගලන්ට තේරෙන්නේ හරිනේ කිව්වේ ඒක. අන්න ඒ කිව්ව මොහොත තමයි ධර්මයේ උගන්වන්නේ. ධර්මයේ කියලා කියන්නේ වෙන දෙයක් නෙමෙයි මේ තුල සිද්ධ වෙන සිද්ධාන්තය. ඒක හරි කියලා අවබෝධ වෙන්නේ. ඒකනේ ඉතින් බුදුහාමුදුරු කියනවා බුදුහාමුදුරු කියතුනේ හරියට මේක සතු පුද්ගල ස්වභාවයක් නැහැ මම අවබෝධ කරලා තියෙන්නේ ඕගොල්ලෝ ඉතින් මොකුත් කරන්න ඕනේ නැහැ. ඕගොල්ලෝ මේක අහලා දැනගෙන ඉන්නකෝ. හරිද වැඩි? තමා තුළින් අවබෝධ වුණු දවසකයි තමුන්ගේ සසර කැඩෙන්නේ. මොකද තමුන්ගේ සසර කැඩෙන්නේ නැහැ නේ බුදුහාමුදුරුවෝ දුනා කියලානේ. බුදුහාමුදුරුවන්ට වැන්දා කියලා අපිට අපේ සසර කැඩෙන්නේ නැහැ. හරි? බුදුහාමුදුරුවන්ට නෙමෙයි මොන මේ බාහිරේ තියෙන මොන රූපයකට ගහකට ගලකට බැඳලා අපේ සසර කැඩෙන්නේ නැහැ. ඇයි? සසර ගමන වෙන මේක කරම වෙන මේක. ඒකට ඒවට බැඳෙන්න කොහොමත් සසර ශක්තිමත් වෙනවා. නේද? මොකද කරන්න ඕනේ කියලා? මොකද කරන්නේ? දන්නව කතන්දරේ නේ ඉතින් යනවා තාම. ඔව් තමන්ගේ ධර්මය සබා ලෙසම ඒ කියන ධර්මය තමුන්ගේ උන මොහොතේ තමුන් මේකෙන් ගැලවිලා යනවා. සිත තමන්ගේ නෙමෙයි කියලා සබා ලෙසම දැක්ක මොහොතේ ගැලවිලා යනවා.
හිතයි එන්න ඕන. මේ සිතට අයිතිකාරයක් නෑ කියලා ඔප්පු වුණ මොහොතේ තමුන් ගැලවිලා යනවා. ගැලවුණු බව තේරෙනවා. ඒක ආශ්චර්යයක්. ඒක කරන්නම වෙනවා. ඒකේ ප්‍රතිඵල ලැබෙනවාමයි. ඒකනේ බුදුහාමුදුරුවෝ මං සහතික වෙනවා කියලා. සතර සතිපට්ඨානේ හරියට වැඩුවොත් මං සහතික වෙනවා කොහොමද සසරේ නිදහස් වෙනවා කියලා. හැබැයි ඉතින් හරියට කරන්නේ පාරේක. ඔගොල්ලෝ කරන්නේ සතර සතිපට්ඨාන කියවන එක නෙමෙයි මල මෑරුණු මිනිහාගේ ළඟ සතිපට්ඨාන කියවන එක නේද? ඒවත් ඒ වැරදි විදියකට අල්ලගෙන මේ ඔගොල්ලෝ කියන්නේ සතර සතිපට්ඨාන කියලා. ඒක එකම ලින්ක් එකක් නිවනට යන තාක්ම සිද්ධ වෙන. ඒක පියවරෙන් පියවර සිද්ධ වෙන දෙයක්. ඒක දැන් පළවෙනි මාස්තාව තමයි ඔයගොල්ලන් ධම්මානුපස්සනාව. මේ ධර්මතාවය දකින්න. ඉතින් ඒවා විස්තර කරන්නත් ඕනේ නැහැ. මොකද තාම තේරෙන්නේ නැහැ නිසා. ඉන්නේ ධම්මානුපස්සනාව. ඉතින් සෝතාපට්ටි ඵලයටපත් වුණාට පස්සේ තමයි ඒකේ තේරුම මේකයි. තාම තේරෙන්නේ දුක කියන එක විතරයි යන්තම්. තාම දැනෙන්නේ අර සිතට ඉරිසියාවක්. ඒක දැනෙන්නේ නැහැ නේ. ඉරිසියාවක් ආව බව, කේන්තියක් ආව බව, පරිගන්න සිතුවිල්ලක් ආව බව, එහෙම චංචල වුණා කියලා දැන් මේ විදර්ශනාව තුල හරියට හිතියොත් තමයි පේන්නේ ඒකත් නේද? නැත්තම් පේන්නේ බාහිර ප්‍රශ්නයක් උනේ මෙතන කියලා. එතකොට ඒකෙම තේරෙන්නේ ධර්මතාවයයි ඉස්සෙල්ලා දකින්න ඕන. අවසාන ප්‍රතිඵලයයි ඉස්සෙල්ලා දකින්න ඕන. මුලට යන්න බෑ තාම. ඒක අවසානෙට දැනුම් දේ තමයි තමුන්ගේ ළඟ දැන් තියෙන දේ. නේද? දුක කියන එක තමුන්ගේ ළඟ තියෙන දේ තමයි අවසානෙට. සිද්ධ වුණු ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵලය. ඒක තමයි දක්ගන්න. ඒක දැකීම තමයි ධම්මානුපස්සනාව කියලා කියන්නේ. ධර්මතාවය දැකීම. එතකොට ධර්මතාවය දැකීම සතර සතිපට්ඨානයේ පළවෙනි අවස්ථාව. ධම්මානුපස්සනාව. ඉතින් ඊතුරු ඒව ගැන කවර කතාවද? මේ ඕගොල්ලෝ කරන්නේ කෙලින්ම කායානුපස්සනාව. අන්තිම එක මුලට. ඒකත් කරන්නේ වැරදි එකක් නේ. මොකද්ද කරන්නේ? කරපුවා උපම කායානුපස්සනාව තමයි. කායානුපස්සනාව කියන්නේ ගත ගැන නෙමෙයි. ඔය පොලම කොහොමද ටිකට කඩන් වැටෙන එකක් නේ. ඕක ගැන ඉතින් නිකා කාලයක අදම තම කිව්වයි කියලා වැඩක් නැහැ. ඕක කොහොමද දිරනවා? අන්න දිරවන්න ඕන මොකද්ද? සිතේ ක්‍රියාව, කායාන්තර ක්‍රියාව. සිතේ සිද්ධ වෙන ක්‍රියාවලිය නැති කරන්න කියලා. ඉතින් ඒක පළවෙනිම ඒකදී දැන් ඒ කායානුපස්සනාව කියන්නේ උඩම කොටස. දැන් අපි දැන් අර බලන්න පටිච්චසමුප්පාදේ. එතකොට උඩ ඉඳන් පල්ලෙහාට තමයි ක්‍රියාත්මක වෙන්නේ. අපි කඩන්න යන්නේ පල්ලෙහා ඉඳන් උඩට. ඒක දන්නේ නැහැ. සිත ක්‍රියාත්මක වෙන්නේ උඩ ඉඳලා මේ පාහරහා අරමුණු ඇවිල්ලා සිත ක්‍රියාත්මක වෙනවා. ඒතර අවසාන ඵලය තමයි දුක. නැවත උපතක් කරා යන්නේ. එතකොට දැන් නවත්තන්න යන්න ඕන. දැන් ඉපදිලානේ ඉන්නේ නේද? දැන් නැවත ඉපදෙන එකයි නවත්තන්න යන්නේ. දැන් ඉපදිලා ඉන්නේ. දැන් ඉපදිලා ඉන්නවනම් දැන් ඉපදුණු තැන ඉඳලා තමයි මේ වැඩේ පටන් ගන්න. ඒතර ඉපදුණු තැන තමයි දුක තියෙන්නේ. ඒතර ඉපදුණු තැන කියන්නේ මේ අම්මගෙන් බිහි වුණු තැන නෙමෙයි. මේ කතා කරන්නේ ඕනම තැනක ඉපදුණු අවස්ථාව. එතකොට දැන් වෙන අතලයක ඉපදිලා මේක කරන්න බෑ. ඉපදෙන්න ඕන මනුස්ස තලයේ නේද? ඒකට මනුස්ස තලයේ ඉඳගෙන තමයි මේක කරගන්නේ. එතකොට දැන් ඉපදුලා ඉන්නේ. දැන් ඉපදිලා ඉන්න දැන් මොන දුක තියෙනවා. දැන් දුක නැති කරන්නයි ඕන. එතකොට දැන් මෙන්න දුක ස්පර්ශ කරන්න තමයි අන්න පටිච්චසමුප්පාදේ පල්ලෙහා ඉඳලා උඩට යන්නේ. උඩුගම් බලා යන්නේ. සාමාන්‍ය ස්වභාවය අනුසෝතගාමී පිළිවෙත. එතකොට ඒකෙන් මිදෙන පිළිවෙත පටිසෝතගාමී කියලා කිව්වේ පල්ලෙහා ඉඳලා උඩටයි සුද්ධ කරන්නේ යන්නේ. එතකොට පල්ලෙහා ඉඳන් උඩට සුද්ධ කරගෙන යනකොට තණ්හාව ළඟදී ගමන ඉවරයි. එතකොට අන්න ධම්මානුපස්සන, චිත්තානුපස්සන, වේදනානුපස්සන තුනම තුල දැන්
තමු මේ සිත ආධ්‍යාත්මය සකස් කරලා ඉවරයි. දැන් තමු විශාරදේ වෙලා අනාගාමී ස්වභාවයටම පත් වෙලා තියෙනවා. ඊට ඉතුරු ක්‍රියාවලිය තමයි මේ පහ හරහා එන අරමුණු නිසා සිත සකස් වෙන පළවෙනිම අවස්ථාව. ඒක අනාගාමී ප්‍රඥාවසින් බලන දෙයක්. ඒකට තමයි කායानुපස්සනාව කියලා කියන්නේ. ඒකත් පැහැදිලිවම පේන්නේ නැහැ. ඒකත් ආරම්භකදර රූපරාග මානුද්දච්ච අවිද්‍යාව කියන අනාගාමී ස්වභාවය තුල තියෙන කෙලෙස් ස්වභාවය තුලින් අරකට හරියටම පේන්නේ නැහැ. හැබැයි ඉතින් ප්‍රඥාව ප්‍රබල නිසා මේක සකස් වීමක් කියලා තත්කාල හිත සකස් වුණා කියන එක තේරෙනවා. එතන කෙලෙස් ස්වභාවය අඩු නිසා එතන මෝහය කියන ස්වභාවය විතරයි තියෙන්නේ. ඒ නිසා අර ඒක පෙන්නනවා. පෙන්නන නිසා එතනදී ඒක විදර්ශනා කරලා එහෙම කරන එකක් කායानुපස්සනාව කියන්නේ. ඒක ඉහළම අවස්ථාවක්. ඊට පහළ තියෙන අවස්ථාවන් ටික තමයි පළවෙනිම අවස්ථාව ධම්මානුපස්සනාව කියන්නේ. ඉතින් ඒක තමයි දැන් ඔයගලන්ට මේ කියලා දෙන ස්වභාවය. එතන තියෙන්නේ එතන පැහැදිලිවම තියෙන්නේ ධර්මතාවය ගැන හොයන්නේ. ධර්මතාවයයි මේ හොයන්නේ මොකක්ද වෙන්නේ? ඒ ගැනයි මේ නුවණ මෙහෙයවන්නේ. දුක ඇතිවෙන්නේ ඇයි කියන එක, දුක හටගත්ත බව තේරුම් ගන්න එක. මෙන්න මේ වැඩ නිසා මේ ධම්මානුපස්සනාව කියලා කියන්නේ. ධර්මතාවයේ දැකීම. ඒකයි මේ සිද්ධ කරන්නේ. එතකොට ඒ ස්වභාවය ගැන තමයි ඔයගොල්ලන් දැන් විදර්ශනාවට හසු කරගන්නවා. එතකොට සම්මුතිය සිතේ ඇති වෙන ස්වභාවය නිසා වෙන වෙන දේවල් වලට දැන් යන්න ඕනේ නැහැ. දැනුම වලට යන්න ඕනේ නැහැ. කියන දේ විතරක් ඒ ස්වභාවය විතරක් දකින්න. ඒ ස්වභාවය තුල විතරක් විදර්ශනාව කරන්න. එච්චරයි කරන්න. පොඩි වැඩයි කරන්න. මහා විශාලට හොයන්න යන්න ඕනේ නැහැ. ධම්මානුපස්සනාව කියන්නේ ධර්මතාවය. දුක අවබෝධ කරගන්න ඕනේ. මේක තමයි දුක කියලා. ඒක තේරුම් ගන්න ඕනේ. ඒක කෙලෙස් සිතුවිලි ඇති වෙන හැටි ඒක තේරුම් ගන්න ඕනේ. ඒක පොඩ්ඩක් හරි තමට අවබෝධ කරගන්න ඕනේ. කියන්නේ ඒ පෙන්නල දෙන දේ තව සියුම් කරගන්නයි. ඒ තුලින් තමයි යන්නේ අර සංයෝජන ධර්ම වලින් පළවෙනි තුන සංකාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන කැඩිලා යනවා. එවිටින් හිතන්න ඕනේ ඒව ඉබේම කැඩිලා යනවා. ඒක කැඩිලා ගියාම තමයි අර කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් බුදුන් වදින්න ඕන කියලා නියමයක් නැහැ. බුදු පූජා තියන්න ඕන කියලා නියම. මේවා මේ නිකන් වෙන දේවල් නෙමෙයි. මේවා අපිට බුදුහාමුදුරුවම තමයි පෙන්නලා දුන්නේ. අදුනේ අපි මේව කරගත්තු දෙයක් නෙමෙයි නේ නිවන් දකින්නවා කියන එක මේ කෙනෙක් අපිට දුන්නු දර්ශනයනේ අපි මේ ක්‍රියාත්මක කරන්නේ. ඒ වයින් පෙන්නන්නේ වෙන දෙයක් නෙමෙයි. අපේ කැඩුණු බුදුහාමුදුරුවෝ කිව්ව සීලබ්බත පරාමාස කැඩිලා යනවා කියලා. ඉතින් ඒ කැඩිලා ගිය එක තමයි දැන් අපි කියව ඒව කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒවයින් ඇති වැඩක් නැහැ කියලා. ඇයි ඒව කරවන ස්වභාවයේ සිතුවිලි සකස් වෙන එක අපේ දැන් නැති වුණා. උගලන් ඒක තාම තියෙනවා. ඉතින් ඒක වරදක් නෙමෙයි. අපි දැන් කියන්නේ අපි වගේ ඕගොල්ලෝ දෙක නැති කරගන්න කියලා මේ අපි මේ කියන්නේ. අපි නෙමෙයි කිව්වේ. කවුද? ඉතින් බුදුහාමුදුරුවෝ කවුද? ඔයගොල්ලන්ගේ. ඔයගොල්ලෝ ගන්න බුදුහාමුදුරුවන්ටනේ. නේ? ඉතින් ඒක කරන්න. බුදුහාමුදුරුවෝ කිව්ව දේ මම කිව්ව දේ නෙමෙයි. මම කිව්වේ නෑ. මම දන්නේ මම බුදුහාමුදුරුවෝ කිව්ව දේ කරා හරියට හරි වැඩි. මාව කන්න බලන්න ඉන්න එපා. පුදුම වදින්න එපා කියනවා මා පුජ කරා. සිය ගන්න එපා කියනවා මේ මොන කතරයක්ද කියලා. මාව කන්න එපා යා බුදුහාමුදුරුවෝ ගන්න කිව්වේ. පෙන්නු දර්ශනේ මේ. බුදුහාමුදුරුවෝ වෙන්නේ මේකට වගේ කියන්න ඕන බුදුහාමුදුරුවෝ. කන්නේ මේ. හැබැයි ඒකට වාග කියන්න ඕන නෑ බුදුහාමුදුරුවෝ. මම ඒක හෙලා මම ඒ අවබෝධයේ බුදුහාමුදුරන්ට ඒ අවබෝධයට ඒ මහා ප්‍රඥාවට මගේ අවබෝධයෙන් ගෞරව කරනවා. ඕගොල්ලෝ මේක කරනවා නම් මම ඔයගලන්ට වාග කියනවා හැබැයි.
ඒ නිර්භීතකම තියෙනවා. හැබැයි මම කියන දේම කරන්න ඕන. ඒකම කරනවා. ඒක කරපුවා තමයි දැන් සතුටෙන් ඉන්නේ. නිදහස් වෙනවා. බුදුහාමුදුරුවෝ වැඳ බුදුහාමුදුරුවෝ කිව්වේ නැති දේවල් කරනවා නම් ඕගොල්ලෝ මහා නරක අය. තේරුණාද? ඕගොල්ලෝ හරියට බුදුහාමුදුරුවෝ දැකලා නැහැ ඒකයි ඔය. අතල සද්ධාව නැහැ. ඒක ලැබෙන්න නම් මේක කඩා ගන්නම වෙනවා. සීලබ්බත පරාමාස කැඩුණු දවසට තමයි අතල සද්ධාව එන්නේ. එතකොට වැඳ ඉන්නේ නැහැ. මේ මහා ශ්‍රේෂ්ඨයෙක් කියලා දීලා තියෙන්නේ මේකනේ. ඕගොල්ලෝ මොකද්ද කරන්නේ? ඕගොල්ලෝ මේ ශ්‍රේෂ්ඨයාට ආගෞරව කරනවා. ඔය කරන්නේ ආගෞරව. වෙන්න බෑ. ඕක නම් වෙන්න බෑ. ඇයි එහෙම හිතන්නේ? හරිනේ ඉතින් ඇතුලේ තියෙනවනේ සීලබ්බත පරාමාස. විචිකිච්ඡා. සක්කාය දිට්ඨිය. මේ තුන තියෙන තාක්කල් මේවා වහ. මම කියන ඒවා වහ. හැබැයි මේ තුන කොහොම හරි ඔය වහ බීලා කඩාගත්තොත් එදාට අමුතු. වහ හරි කමන්න බොන්නකෝ බානතු බොන්න. බානතු බොන්න. මං සාතික වෙනව මැරෙන්නේ නැහැ. අරව කරොත් මැරෙනවා. ඇයි? උඹට මැරෙන්නේ නිදහස් නැහැ. ඉපදෙනවා මැරෙනවා. ඉපදෙනවා මැරෙනවා. ඉපදෙනවා මැරෙනවා. සසරේ. මේක කරොත් ආයි උඹට මැරෙන්නේ නිදහස්. අමෘතය දුන්නේ මහා නෙමෙයි. මහා කියලා බිව්වට දුන්නේ උපත මරණයෙන් නිදහස් වුණු බෙහෙත දුන්නේ. මහා කියලා බයෙන් බිව්වට. දැන් ආයෙත් මැරෙන්නේ නැහැ. අමුත්තේ. තේරුණාද? සංසාරේ ලොකු පිනක් කළා තියෙනවා මේ ටික අහන්නමයි. තේරුණාද? ඒක කරලා තියෙනවා. කල්යාණ මිත්‍ර ඇසුර ඒ සම්බන්ධව යම් දෙයක් කරගෙන තියෙනවා. ඒකයි මේ ධර්මය අහන්න හරි ලැබුණා තමයි. හැබැයි ඉතින් තමුන්ගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. ඉතුරු ටික කරගන්න එක තමුන්ට බාරයි. මට කරන්න තියෙන 125යි ඔයගලන්ට තියෙනවා 175ක් කරන්න. අයි විශාරදේ වෙන්නේ ඔයගොල්ලෝ. වගකීම ඔයගලන්ට තියෙනවා. මට වගකීම නැහැ මගේ වගකීම කරගෙන ඉවරයි. බලන්න කොච්චර සාහලින්ද? කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකක්ද උත්සවේ? යන්න තියෙන්නේ. මොකද්ද මේ ඕපන් කරන්නේ? එහෙම කන්නේ දෙකසුසු. සාමිත්. සාමිත් කට්ටියට කියන්න බදන්න කියලා. මුටි ගන්න වෙයි නේද? බයික් එක ටිකක් පොඩ්ඩක් කියලා කාමු. ඉතින් ප්‍රශ්න තියෙනවා අහන්න. මොකක්ද තියෙන ප්‍රශ්න? මේ මාර්ගයේ යනකොට දැන් අද ඉඳලා නේද ඔයගොල්ලන්ට පටන් ගන්න වෙන්නේ මේක නේද? ඒ මරණාධාර සම්පූර්ණ. ඔව්. ආපෝ ඉතින් ඕක නැති. ඒක නැතුව අන්න බලන්න රක්කදනේ. දැන් මම කිව්වේ නෑ මරණාධාර සමිතිය
බෝධියක් කියන එකම බලන්න වචනේ වලින් මරණය තමයි ආධාර කරන්නේ මරණය නවත්තන්න නෙමෙයි. මරණය නවත්ත ගන්න නේ ළමයෝ මේ ආධාර කරන්නේ. ඔය පුරු ඔය පුරු සම්පතියට කියන්නේ නමුත් මේ මරණය නිදහස් වෙන පෙට්ටිය අරන් දෙන්න. පෙරෝනේ තින්න දාන. යන්නේ හොඳ පෙට්ටියක් හම්බෙන්නේ නැහැ නේද? ඔක දාලා. දක්කනේ අපි ඉන්න දාන. සිය තියෙනවා. මේ ධර්මය අහන්න පිනක් තියෙනවා. ඈ? ඔව්. අහන්න පින තියෙනවා. නැත්නම් යථාර්ථය. හොඳ පණිවිඩයක් කිව්වා. මේක තමයි යථාර්ථය. ඉතින් මේක මරණාධාර සමිතිය. හරි ඉතින් ඒගොල්ලෝ මරණයට ආධාර කරනෝනේ නේ මං මොබරි ඉන්නනේ මං ආධාර කරන්නේ. ටික සැරයක් නෙමෙයි තව මැරියන් මැරියන් කියලා ආධාර කරනවා. ඒගොල්ලෝ යාට තන හරි ඉතින්. මේ වෑනියොත් එක්ක ඉතින් අපිට මේ ඇසට මැරි ඉපදි යන්න තියෙන සංසාර නැති කරන්න හදනවා. මෙයා අපිට ඕනේ අපිට අර සම්පති සමාගම් තියෙනවා. ඕවා මේ තියෙන්නේ අපිට පීටර් තමයි නේද? තේරෙනවා නේද අපි ඉන්න තැන. ඒකට අපි බුදුහාමුදුරන්ගේ පැත්තෙන් හිටගෙන ඉන්නේ. මාර්යාගේ පැත්තෙන්. නැයිටි නිවන අවස්ථාවේ. මොකද මහා බලවේග පස් කාට ඉතින් මොකක්ද තමයි. විශාරදිය කොහොම සුන්දරයයි. ඒක තේරුම් ගන්න. බොහොම පොඩි වැඩයි කරන්නේ. ඒක කරගන්න නැතුව සතර තිබ්බාගේ දුවන එකත් සම්පූර්ණ අවශ්‍යයි. කාර්යයට සිතනේ කිව්වේ යන්න කියලා නේ. මේ සිත දක්කලා සිතුවිලි දෙකක් ක්‍රියාත්මක වුණා මේ දෙන්නේ කියන්නේ දැන් මෙයාගේ හිත ක්‍රියාත්මක වුණු විදියත් අරයාගේ හිත ක්‍රියාත්මක වුණු විදියත් නේද? අවිද්‍යාව සහ අන්න විද්‍යාව. විද්‍යාව සහ විද්‍යාව. මේක මේ කොහෙවත් ඇඟිලා තියෙන ධර්මයක් නෙමෙයි. එළි පිට තියෙනවා. තේරුම් ගන්න බැරි තමයි තියෙන්නේ. ප්‍රඥා අස තියෙන වැටුනේ ඒක අරින්නේ නැහැ. වහලම තියෙන්නේ. හවුද නැරෙන්නේ ඉන්නේ. ඉතින් ඔන්න බලන්න තණ්හාව ක්‍රියාත්මක වෙන විදිය. ඊටමත් සියුම් විදියට තණ්හාව නේද ක්‍රියාත්මක වුනේ. නේ? ඉතින් බොරුවට කියන අපිට ධර්මයේ ඉන්නෝ අර වැඩ තියෙනවා මේ වැඩ තියෙනවා අපිට නිවන් දකින්නවා කියනවා. ඔන්න නිවන් දකින්න බැරි වැඩ. දැක්කද? තේරෙනවද යම් දෙයක් දැන්? මරණය. ඇත්තටම මරණය කියන ධර්මතාවය හුදට විමසලා බලුවොත් එයාට පුළුවන් සෝතාපට්ටි ඵලයටපත් වෙන්න. කවුද මැරෙන්නේ? කොතනද මැරෙන්නේ? මරණය නම් ඇයි ඉපදෙන්නේ? ඉපදෙනවා නම් ඇයි මැරෙන්නේ? දැන් බුදුහාමුදුරුවෝ මරණානුස්මෘතිය කියන්නේ ඔකට. ඕගොල්ලන්ගේ මරණානුස්මෘතිය අන්න මරණාධාර සමිතියට වැදිලා තියෙනවා. එතකොට මරණානුස්මෘතිය කියලා ඕගොල්ලෝ කියන්නේ මොකද්ද? මම මැරෙනවා. එහෙම නේද? මොකද්ද? මරණානුස්මෘතිය. ඕගොල්ලෝ කරපුවා ඉන්න. මොකද්ද කරන්නේ ඒකේ? ස්මෘති කරනවා. සිහි කරනවා කියලා මොකද්ද කරන්නේ? මරණය කියන්නේ. ජීවිතය අනියතයි මරණය නියතයි. ඔටෝග්‍රාෆ් වල ලියන්නේ. ඉස්සර දෙවන අපේ කාලේ ඔටෝග්‍රාෆ් ලියන එක. ඒවා කවුරු හරි කියපු දෙයක් තමයි ලියන්නේ. දන්නේ මොකද්ද එතකොට ජීවිතය අනියතයි මරණය නියතයි කියන එක හරිද?
කෑල්ලක්. ජීවිතය මරණය නියතයි. අනියතයි. එහෙමද? මරණය නියතයි. නියතයි. මරණය නියතයිද? එහෙනම් මරණය නියත නම් ආයෙත් ඉපදෙන්න බෑ. ඉතින් මම මැරෙන එක ෂුවර්මයි මැරෙනවාමයි. එහෙනම් ඉතින් ආයෙත් ඉපදුනා නම් එහෙනම් ජීවිතේ අනියතනේ. දෙකම නියතයිනේ. ජීවතුනොත් මැරෙනවා මැරුණොත් ජීවත් ඉපදෙනවා. ඉපදුනොත් මැරෙනවා මැරුණොත් ඉපදෙනවා. ඉපදුනොත් මැරෙනවා මැරුණොත් ඉපදෙනවා. දෙකම ඉපදුණු කෙනෙකුට මරණය නියතයි. මැරුණු කෙනෙකුට උපත නියතයි. මරණය තුල ඉන්නවක් නාමනේ. මරණය කියන්නේ පු탁ජන ස්වභාවය. කාය බිඳුනා තව කායකට නාමයි. එහෙනම් ඉතින් තව කාලයක් ඇති ඕකේ. ඉතින් අපිට ඕව වැඩක් නැහැ. අපිට තියෙන්නේ මේ පරම සත්‍ය අවබෝධ කරගන්න. ඒ කියන්නේ ජීවත් වෙලා ඉඳෙද්දී නැවත උපතක් කරා නැවත ජීවිතයක් කරා යන්නේ කවුරුස් කරනවා. ඒකට මැරෙන්න ඉස්සෙල්ලා කරන්න ඕනේ. එතකොට මැරෙන බව නියත නම් ජීවත් වෙන එක අනියත නම් ඒ කියන්නේ මේ ජීවිතය කියන එක ඒකේ තියෙන අර්ථය තමයි විපරිණාමය වෙලා යනවා කියන්නේ. ඒ කියන්නේ ඉපදුනා කියන්නේ මරණයකුත් එතන තියෙනවා කියන එක. එතකොට ඇති වුණා නම් යමක් නැතිවීමකුත් තියෙනවා කියන එක. මේ අන්ත දෙකේ වෙනන්නේ. ඒ අන්ත දෙක නැති කිරීම තුලින් තමයි මේ සසර ස්වභාවය සම්පූර්ණයෙන්ම නැති වෙලා යන්නේ. එතකොට උපත මරණය කියන්නේ මේ මොහොතේ සිද්ධ වෙන උපත මරණය අවබෝධ කරෝතින් අනාගතයේ සිද්ධ වෙන සම්මුතිය තුල සිද්ධ වෙන උපත මරණය සදාටම හැරෙවිලා යනවා. ඒක තමයි තමුට අවබෝධ වෙන්න ඕනේ. එතකොට ඒක කරගන්න නම් මේ කියන වැඩපිළිවෙල තුල මේ මොහොතේ මේ අසම්මුතියට අපිට නොපෙනෙන මරණය උපත සහ මෙන්න මේ දේ උපත මරණය. ඒ බුදුහාමුදුරුවෝ උපාද වය ධම්මිනෝ කියලා නේද? ඒ කියන්නේ උපදින හැම ධර්මතාවයක්ම නැති ධර්මතාවය කිව්වේ සිතුවිලි. හරිද? ධම්ම කිව්වේ සිතුවිලි. එතකොට සකස් වෙන හැම සිතුවිල්ලක්ම උපතක් විදියට දැක්ක හට ගැනීමක්. ඒ හට ගැනීම සහ ඒ සිතුවිලි නිරෝධ වීම තුලින් ඇතිවන මරණය. එතකොට ඒ දෙක දකින්න තමයි මේ කිව්වේ. නේද? ඇතිවීම සහ නැතිවීම කියලා කිව්වේ ඒක හැම වචනෙම එක එක විදියට බුදුහාමුදුරුවෝ විස්තර කරා. සමුදය සහ නිරෝධය. ඇතිවීම සහ නැතිවීම. උපත සහ මරණය. උපාද වන. මේ හැම දෙයක් තුළින් මේ ෂණය තුල සතුටුකල ස්වභාවයක් ඇති කිරීම තුළින් ගොඩනැගෙන කාර්ය ශක්තිය තුළින් නොසිදී පවත්නා සසරක් උපත මරණයක් නිර්මාණය වෙනවා කියලා කියනවා. මේ මොහොතේ උපත මරණය ඉන්නේ අසුනෝනේ. තමුන්ගේ අන්නර අනාගතයේ දිගින් දිගට යන චක්‍රය කැඩිලා යනවා. ඒ චිත්ත ශක්තිය විනාශ වෙලා යනවා. ඒ චිත්ත ශක්තිය විනාශ කරන්නේ මේ මොහොතේ ඇති වෙන ශක්තියක් බවට පරිවර්තනය වෙන්න ඉඩ නොදී එතනම බිඳලා දැමීම තුලින්. ඒ කියන්නේ කර්ම සකස් වෙන්න ඉඩ නොදී සැදීම තුලින් අන්නර භවය කියන එක නැති වෙලා යනවා. එතකොට චිත්ත ශක්තිය කියන සසරේ යන චිත්ත ශක්තිය සම්පූර්ණයෙන්ම නිරුද්ධ වුණාට පස්සේ එතෙන්ට ගොඩනැගෙන ශක්තිය තමයි බුද්ධ ශක්තිය කියලා කියන්නේ. අවබෝධයේ ශක්තිය. ඒක තුල කෙලෙස් නැහැ. නැවත ඉපදෙන්නේ නැහැ කියලා තමයි දන්නේ. අජර අමර. ඕවා කියව ඉඳලා හරියන්නේ ක්‍රියාත්මක වෙන විදිය. තමන්ට ලැබෙන විදිය. ලබා ගන්න විදිය. ඒක තමයි කරන්නේ. ඔය පිටුව අරින්නම වෙන ඔය පිටු ටික වහලා දාලා ඔයගොල්ලෝ අර මුල පිටු ටිකමයි කියවන්නේ. හැම මොකෙන්ද සිල් ගන්න ඕනේ කියලා ඒ පිටුවමයි කියවන්නේ. ඉතින් හාට කිසි දිනුවක් නැහැ නේ ජීවිත පොතේ පිටු පෙරලි යන ඕගා
ඔයාලා දන්නේම නැහැ. ජීවිතයනේ තමයි වර්ණනීයතයි ගා ඉන්නවා. ප්‍රශ්න තියෙනවා අහන්න පුළුවන්. හොඳ ප්‍රශ්න අහන්න.